හරි අයිබෝන් දුවේ පුතේ සුබ සන්ධ්‍යාවක් වේවා හැමෝටම අපි පටන් ගමු නේද බල බල ඉන්න බෑ කට්ටියට දෙනකම් බලන්න මම ඔයාලට දැම්මා මෙන්න මෙහෙම පේපර් එකක් මේ පේපර් එක කරලා තියෙනවද ඔයාලා කරලා නැති අය ඉන්නවනම් ටට්ටක් ගාලා අපි හදාගෙන යමු පාත ගැටළු වල හිස්තැන්ට ආදේශ කළ යුතු සංඛ්‍යා ඇතුළත් පිළිතුර තෝරන්න කියලා තියෙනවා බලන්න මේ ගැටළු ටික හදන්න පළවෙනි ගැටළු තුන හදන්න උටක් ගන්න. හරිද? හදලා ඉවරද? මෙතන ලයිට් උත් නෑ නේද? හරි අපි බලමු පුතේ මේ ගණන් තුන ටක් ගාලා බලන්න මේකේ පළවෙනි ගාන තියෙනවා 436යි මෙන්න මැද සංඛ්‍යාව මේ සංඛ්‍යාව තියෙනවා පුතේ මේක මම එදා මේ 16 22 සඳුදා වගේ දැන් මේ ඔයාලට කරන්න කියලා මේක ඔන්ලයින් පේපර් එකක් ඕකේ මේ ගණිත ගැටළු පේපර් එකක් හරි මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට අවශ්‍ය වෙන ගැටළු සහිත ප්‍රශ්න ටිකක් දැම්මේ ප්‍රශ්න 34ක් තියෙන පේපර් එකක් දාලා තිබුණා. ඒ ටික හදන්න කියලා කිව්වා. හරි. බලන්න මෙතන මේ සංඛ්‍යා දෙකේ සම්බන්ධතාවයෙන් මේ හිස්තැන සම්පූර්ණ කරන්න ඕනේ. බලන්න පුතේ දැන් මේ දෙකෙන් මේක ඇවිත් තියෙනවා කියලා කියන්නේ මේ උඩ සංඛ්‍යාවට වඩා මෙතන මේ එකතුව හරි අවසානට ඇවිත් තියෙන සංඛ්‍යාව ලොකුයි නම් මේ දෙකේ සලකුණක් දාලා නැති වුණාට අපිට පේනවා මේ දෙක මොකද කරලා තියෙන්නේ එකතු කරපු නිසා එහෙනම් අපි මේ දෙකේ එකතුවෙන් මේක ආවනම් මේකෙන් මේක අඩු කළාම මැද එක එනව නේද එහෙනම් අපි අඩු කරමු 909න් 436ක් 9න් 6ක් 3යි මෙතන 10න් 3ක් 7යි 8න් 4ක් 4යි 473යි උත්තරය 473 කොහොම සරලයි බලන්න උඩ දෙකේ එකතුවෙන් මේක එනවා නම් මේකෙන් පුතේ මේ ඕනම එකක් අඩු කළාම අනිත් එක එනවා තේරුණාද එච්චරයි බලන්න මේකේ 245 දැන් එහෙනම් මේකට වඩා මේක ලොකුයිනේ ඒ කියන්නේ මේ දෙකේ එකතුවෙන් තමයි මේක හැදිලා තියෙන්නේ එහෙනම් මේකෙන් මේක අඩු කරන්න 390න් අපි අඩු කරමු 245 10න් 5ක් 5යි 8න් 4ක් 4යි 3න් 2ක් 1යි 145යි එහෙනම් උත්තරේ කීයද 145 ඊළඟට බලන්න මෙතන සංඛ්‍යාවල මේ දෙක මේ සංඛ්‍යාව මේකට වඩා ලොකුයි මේ උත්තරයට වඩා මේක ලොකුයි ඒ කියන්නේ මේ සංඛ්‍යාවෙන් මේක අඩු කළාට පස්සේ තමයි මේ සංඛ්‍යාව හැදිලා තියෙන්නේ තේරුණාද උඩම සංඛ්‍යාවෙන් මේක අඩු කළාට පස්සේ මේක යට උත්තරේ ඇවිත් තියෙන්නේ 5යි 5යි මේ දෙක එකතු කරමු
5යි 5යි 10යි 10න් ඔන්න උඩට බිඳුවක් දැම්මා. එකක් ඉතුරුයි. 5යි 1යි 6යි. 5යි 1යි 6යි. එහෙනම් මෙතෙන්ට 3ක් දැම්මනම් 9ක් වෙනවා නේද? 5යි 1යි 6යි 3යි 9යි. 5යි 1යි 6යි. මේ බලන්න. මේකෙන් මේක අඩු කරාම මේ උත්තරේ ලැබෙනවා නම් මේ සංඛ්‍යාවෙන් මැද එක අඩු කරාම මේක ලැබෙනවා. අඩු කරාම. එහෙනම් මේ දෙක එකතු කරාම එන්නේ මොකද්ද? උඩ අගය. මේ දෙක එකතු කරාම උඩ අගය. එච්චරයි කරන්නේ. පැහැදිලිද? හරිද ඒක? රයිට්. ඒකේ තව ගණන් දෙකක් තියෙනවා එකතු කිරීම, අඩු කිරීම. බලන්න 4. 4 5 ගණන් දෙකක් හදමු ටක් ගාලා. ඔව් පේපර් එකේ ගණන් පුතේ ඈ. 4යි 5යි ගණන් දෙක හදන්න බලන්න. හරි නේද? හරි අපි බලමු එහෙනම්. 805 බලන්න පුතේ මේ සංඛ්‍යාව මේ උඩ තියෙන අගයට වඩා මේක අඩුයි කියලා කියන්නේ මේකෙන් මැද එක අඩු කරලා නේ තියෙන්නේ. දැන් මේ දෙක එකතු කරන්න. නැත්නම් මේකෙන් මේක අඩු කරන්න. 805න් 266 අඩු කරන්න. එතකොට මැද උත්තරේ එනවා. 805යි. 805න් අපි අඩු කරමු 266. 15න් 6ක් 9යි. මෙතන තියෙනවා 9ක්. මේක එකක් ගෙනාවා 10යි 10 එකක් ගෙනිච්චාම 9ක් ඉතුරු. 9න් 6ක් 3යි. මෙතන තියෙන්නේ 7යි. 7න් 2ක් 5යි. 539යි. 539. දැන් අපි උනම් බලමු එකතු කරමු. මේ දෙක එකතු කරුවොත් උඩ එක එනවා. 9යි 6යි 15න් 5යි එකක් ඉතුරුයි. 6යි 3යි 9යි අර ඉතුරු 1යි 10න් බිඳුවයි එකක් ඉතුරුයි. 5යි 2යි 7යි 1යි 8යි. හරි? ඔන්න උඩ එකෙන් අඩු කරන්න. 15න් 9ක් 6යි 9න් 3ක් 6යි 7න් 5ක් 2යි. හරිනේ? කොයි අතට හැදුවත් උත්තරේ එනවා. හරි. මේකෙත් බලන්න. දැන් මේ දෙකේ එකතුව මේ යට සංඛ්‍යාව ලොකුයි. 6න් පටන් ගන්න. ඒ කියන්නේ මේ දෙක එකතු වෙලා. එන එකතු කරමු. 7යි 3යි 10න් බිඳුව එකක් ඉතුරුයි. 4යි 3යි 7යි 1යි 8යි. 4යි 2යි 6යි. 680යි උත්තරේ. හරි නේද? ගණන් පහම ලේසි. හරි? right. එහෙනම් පුතේ ඊගාව ගණන් ටිකට යමු බලන්න ඊගාව. යමාරු ගණන් නෑ මම ටටක් ගාලා හදාගෙන යමු. ඊගාවට දෙවෙනි පිටුවේ. පාද ප්‍රස්ථාරයෙන් දැක්වෙන්නේ නගර කීපයක් අතර වැටි ඇති වැටි ඇති මාර්ග කීපයකි. බලන්න මේක. හරි? ඊට පස්සේ ඔන්න පළවෙනි ප්‍රශ්නයට අහනවා C සිට E හරහා A වෙත ඇති දුර. මම මේක තව පොඩි කරන්නම්. ඇති දුර. බලන්න C වල ඉඳලා E හරහා එකට උත්තර විතරක් දාගන්න. අංක විතරක් දාගන්න ටක් ගාලා. C වල ඉඳලා E හරහා A වලට ඇති දුර. ඇදුවද ඒක? හරි. ඊළඟ එකට යන්න 7 වෙනි ප්‍රශ්නයට.
C සිට D දක්වා මාර්ගයේ දුර. C වල ඉඳලා D දක්වා මාර්ගයේ දුර. C වල ඉඳලා D දක්වා. පේනවනේ? උත්තර ටික ලියාගෙන යන්න ටටක. 8 වෙනි එකට යමු. A සිට EBC හරහා D දක්වා යන අයෙකුගේ ගමන් කළ AB A වල ඉඳලා EBC හරහා D දක්වා යන අයෙකු ගමන් කළ යුතු මුළු දුර. හදන්න. A සිට EBC හරහා D දක්වා යන අයෙකු ගමන් කළ යුතු මුළු දුර. හරිද? ඊළඟට 9 වෙනි එක. A සිට EC හරහා D වෙත යන අයෙක් නැව ඉඳලා EC හරහා A වල ඉඳලා EC හරහා ඒ ගාවටම එනවලු. හරිද? එහෙනම් ගමන් කළ යුතු මුළු දුර අහන්න. ඉතල ලියන්න ටක් ගාලා ලියන්න පුළුවන් ඔය උත්තර. 10 වෙනි එක. A සිට B හරහා C සෙට් ඇති දුරත් E හරහා C ට ඇති දුරත් අතර වෙනස කොපමණද? හරි? මහන්සිය නිදිමතයි මොකද කරන්නේ නේද ඉතින්. ඒත් ඉතින් අපි යුක්ටක් හරි මහන්සලා ඉගෙන ගන්න බෑ පුතේ. හරි. ඉස්සෙල්ලාම අපි මේකේ සටහන මම අඳින්නම්. ඔන්න අපි අඳා සටහන මෙහෙම. මෙන්න මේ වගේ සටහනක් තියෙන්නේ නේද? මෙතන A මෙතන E මෙතන C මෙතන D මෙතන B A B C D මේ අතර දුර පුතේ 5යි කිලෝමීටර 5යි 9යි. ඔන්න එහෙනම් අපේ ප්‍රශ්න ටිකට උත්තර ලියාගෙන යමු. පළවෙනි ප්‍රශ්නේ අහනවා C සිට E හරහා C වල මෙතන ඉඳලා මෙතෙන්ට 5යි 5යි 10යි. පළවෙනි එකේ උත්තරය අංක 1 10යි කිලෝමීටර. අංක 1ට 10යි කිලෝමීටර. දෙවෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ C සිට D දක්වා දුර මෙතන කිලෝමීටර 9යි. ලොකු දෙයක් නෑ කිලෝමීටර 9යි. තුන්වෙනි BC හරහා A වල ඉඳලා E B C හරහා D වෙත ගමන් කළ අයෙකු ගමන් කළ දුර. A වල ඉඳලා ඔන්න E වලට ආවා. 5යි. E වල ඉඳලා B වලට 5යි. B වල ඉඳලා C වලට 9යි. C වල ඉඳලා D වලට 9යි. 9යි 28යි කිලෝමීටර නේද? 28යි කිලෝමීටර. 9 වෙනි එක කියන්නේ A සිට EC හරහා D වෙත යන අය. A සිට EA මාර්ගයේම A වලට ආවා. ආපහු A වලට ආවා නම් කොච්චර දුරක් එයා ගමන් කරනවද කියලා. මේව දෙක 38යි කිලෝමීටර නේද? 38යි කිලෝමීටර. හරි? බලන්න ලේසි ප්‍රශ්න මේවා. එච්චර අමාරු නෑ පුතේ. A සිට B හරහා C ට ඇති දුර. A සිට E හරහා A සිට B හරහා C ට ඇති දුර. ABC මේ දුර කීයද 18යි කිලෝමීටර. ABC දුර. නම් මේවා දෙකක්නේ. ඊට පස්සේ A සිට E හරහා C ට ඇති දුර 10යි කිලෝමීටර. එහෙනම් අපෙන් අහනවා වෙනස 10න් 8. එහෙනම් ඊගා ප්‍රශ්නෙට 8යි කිලෝමීටර උත්තරේ. හරි නේද? අමාරු නෑ නේද ටික? මම දන්නවා ඔයාලට මහන්සි කමන්නේ අපි ඉක්මනට කරගෙන යමු පුතේ ටටක් ගාලා. මටත් මහන්සි ඉතින් මත් ඉන්නේ හවස 5ට විතර ඇවිදලා ආපහු 5:00ටත් පන්තියක් කළා. රයිට් අපි යමු ඉස්සරහට. බලන්න පුතේ මෙන්න මේක ඊගාව කවිය. පාත කවිය කියවා අසා ඇති ප්‍රශ්න වලට නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න කියලා තියෙනවා. බලමු අපි මේක හදමු. නැනැති දනන් හට මද ගුණයක් කළද පවති ගල කෙටු අකුරක් මෙන් නිබඳ විමති දනන් හට කළ කිසි ගුණ නොබඳ එනැති වේය දිය පිට ඇඳි ඉරක් ලෙද. බලන්න මේකට උත්තර දෙකක් තියෙන ලියන්න. කවිය ආශ්‍රයෙන් ලියන්න තියෙන්නේ ප්‍රශ්න දෙකක් වගේ තියෙන්නේ නේද? හරි. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ලියන්නකෝ. නැනැති දනන් හට මද ගුණයක් කළද. නැනැති දනන් කියලා කියන්නේ නුවණැති ජනතාවට නේද? නුවණැති ජනතාවට මද ගුණයක් කළද. පුංචි හරි උදව්වක් කෙරුවත් පවති ගල කෙටු අකුරක් මෙන් නිබඳ. ගලේ කෙටු අකුරක් වගේ වෙනස් නොවී පවතිනවලු පුතේ. හරිද? විමති දනන් හට කළ කිසි ගුණ නොමද. විමති දනන් කියලා කියන්නේ මෝඩ ජනතාවට නේද? නුවණ මද ජනතාවට කරන ඒ කියන්නේ සාමාන්‍ය දුෂ්ට ජනතාව. දුෂ්ට මිනිස්සු ඉන්නවනේ. නුවණ මදයි කියලා කියන්නේ ඉගෙන ගත්තේ නැහැ කියන එක නෙමෙයි පුතේ ඈ. නූගත් අය කියන එක නෙමෙයි. නුවණ මද කියලා කියන්නේ. සමහර අය ඉන්නවා කොච්චර මොන දේ කරත් එයාලා කිසිම ගුණයක් නැහැ නේද?
එනැති වේය දිය පිට ඇඳි ඉරක් ලෙද කොච්චර උදව් කෙරුවත් එයාලා ඒවා හරියට නිකන් දියේ ඇඳපු ඉරක් වගේ ඉක්මනට මැකිලා යනවලු. නැනැති දනන් කියලා කියන්නේ අංක 2 නුවණැති ජනතා නුවණ ඇති ජනයා අංක 2. කවියේ සඳහන් උපමා ගණන මෙන්සේ වැනි විනා ලෙසේ හා වගේ දේවල් වලට අපි කියනවා නිපාතේ කියලා තියෙනවා නම් අපි ඒවට කියනවා උපමා කියලා. මෙන්සේ වැනි විනා වගේ සේ කියලා නේද? ඒ වගේ එනවා නම් අපි කියනවා ඒවට උපමා කියලා. නේද? ගඟක් වගේ මුහුදක් නේද? දැන් නුවර කට්ටිය එහෙම තියනවා කියලා කියන්නේ මේ මං කිව්වා කියන්න එපා. ඒ නුවර ළමයිනුත් ඉන්නවනේ නේද? නුවර අය කියනවලු බෝගම්බර මුහුද කියලා. ඉතින් ඒ කාලේ ඉතර කාලේ මුහුද දැකලා නැති අය හදාගත්තේ ඒවා නේද? ඊගාට හෝගානා පොකුණ කියලා කිව්වා නේද? මුහුද වගේ. දැන් බලන්න මුහුදේ රැල්ල වගේ කලාවැවේ දිය රැලි. හරි? එතකොට උපමාවක් නේද? මුහුද වගේ බෝ මේ නුවර වැව උපමාවක්. හරි? උපමා කරනවා ඒ වගේ නේද? යකෙක් වගේ ළමයි උපමාවක් නේද? යකා වගේ ළමයි හරි? නේද? උපමා කියන්නේ ඒවා. යකෙක් වගේ ළමෙක් කියනවා. හරිද? ඉබ්බෙක් වගේ බල්ලි. බල්ලා ඉබ්බට උපමා කරන්න බෑ නේද? හරි? ඉබ්බෙක් වගේ ගෙම්බෙක් කියන්න පුළුවන්. ගෙම්බා ඉන්නව නේද? ගෙම්බාගේ වෙනස තියෙන්නේ පයින් එකනේ. හරි. ඒ වගේ. ඒවට කියනවා පුතේ උපමා කියලා. ඔයාලා සිංහල වලදී ඔය ඉගෙනගෙන තියෙනවා නේද? වගේ. ඒ වගේ කියන්න පුළුවන් නේද? කන්දක්සේවත් පිඟාන. අම්මලා බෙදලා දෙනා නේද? කාපම් පුතේ ඉක්මනට ලොකු වෙයන් කියලා කන්දක්සේවත් පිඟානක් බෙදලා දෙනවා අම්මලා නේද? ආදරේ වැඩි වුණාම රුවන්වැලි සෑයෙන් භාගයක් විතර බත් පිඟානේ තියෙනවා. හරි? සේ කියලා කියන්නේ න උපමා කරනවා ඒකයි. හරිද? මෙන්සේ වැනි විනා වගේ මෙන් සේ වැනි නේද? හරිද? ගොයම් වැනි තෘණ පඳුරු. ගොයම් වැනි තෘණ පඳුරු. ගොයම් වලට උපමා කළා තනකොළ. හරි? ඒ වගේ උපමා කරා මෙන්සේ වැනි විනා වගේ ලෙසේ ඒ වගේ උපමා අපිට හදා ගන්න පුළුවන් ඕන තරම්. ඒතර මේකේ තියෙනවා පුතේ උපමා දෙකක්. ගලේ කෙටු අකුරක් මෙන් එකයි එනැති වේය දිය පිට ඇඳි ඉරක් ලෙස ඉරක් වගේ නේද? එහෙනම් උපමා කීයක් තියෙනවද? දෙකයි. මෝඩ මිනිස්සු කියලා කියන එකට දාලා තියෙන්නේ විමති දනන්. විමති දනන් අංක 3 උත්තරය. ද්‍රව්‍ය නාම පදයක් තියෙනවා. මොකද්ද ද්‍රව්‍ය නාම පදය? දිය කල දනන්. ද්‍රව්‍ය කියලා කියන්නේ පණ නැති දේවල්. එහෙනම් මොනවද? දිය. දිය කියලා කියන්නේ ද්‍රව්‍ය නාම පදයක්. ජලය යන්නට සමානාර්ථ පදයක් කවියෙන් සොයා ඊට යටින් ඉරක් අඳින්න දිය. දිය කියලා කියන ලෝකයටත් මතක තියාගන්න. දියත පතල සුවඳ ඇති සොඳ සඳුන් කඳ සිඳිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ කියලා සැල්හිණිය කියලා තියෙනවා රාහුල හාමුදුරුවෝ නේද? හරි? ඒ නිසා දිය කියලා කියන්නේ ලෝකයටත් කියනවා ජලයට. දිය. රයිට්. අපි මේක හදමු. ටක් ගාලා. 16 17 18 19 20 ගැටලු 1 2 3 4 5ක් තියෙනවා. ටක් ගාලා හදන්න. විනාඩි 2කින් හදමු. 3ෙන් 1 2 3 4 5 විනාඩි 5ක් වැඩි. විනාඩියෙන් 2කින් හදන්න ඕනේ.
හරි නේද? අපි බලමු. සෙනුල නින්ද යනවද? රණුමිත. මේ දවස්වල රස්නෙත් වැඩි නේද? නින්ද යනවා නිකන් බලා ඉන්නකොට. හරි. අපි අදාන යමු පුතේ. 1 සිට 10 තෙක් ඇති ඉලක්කම් වල එකතුව 11 ලැබෙන සංඛ්‍යා බන්ධන. ලිව්වා 1 2 3 4 5 6 7 1 සිට 10 දක්වාම දෙකමයි තියෙන්නේ නේද? එකයිත් අයිති මුලත් අයිති අගත් අයිති. එහෙනම් අපි ගමු මේ දෙක. 10යි 1යි 11යි 2යි 9යි 11යි 3යි 8යි 11යි 4යි 7යි 1යි 2යි 3යි 4යි 5යි. ඉලක්කම් බන්ධන 5යි. හරි? දෙකේ සිට දෙකෙන් දෙක 12ට ගණන් කිරීමේදී සංඛ්‍යාවල එක මුළු එකතුව කීයද? දෙකේ සිට දෙකෙන් දෙක 12ට. දෙක දෙකෙන් දෙක දෙකේ දෙක 4 6 8 10 12 12ට ගණන් කිරීමේදී සංඛ්‍යාව 12 10 22 8 30 10 40 42යි. පොඩි දේවල් නේද? හරි ඊගාවට බලමු අපි 18 1 සිට 20 දක්වා සංඛ්‍යා ලිපිද 1 දක්වා සංඛ්‍යා ලිවීමේදී එකේ ඉලක්කම ලියවෙන වාර ගන්න. 1 සිට 20 දක්වා බලන්න 1 එකේදී ලියවෙනවා. ආපහු 11 12 13 14 15 16 17 18 19 20 අපිට ඕනේ නැහැ. 20 දක්වා ලිවීමේදී එකේ ඉලක්කම ලියවිලා තියෙන්නේ 1යි 2යි 3යි 9යි 10යි 11යි නේද? නාංක එක උත්තරය නිවැරදි. 20යි 50යි අතර 20යි 50යි අතර කිව්වහම 20යි තිත් නැහැ 50යි තිත් නැහැ. ලිවීමේදී තුනේ ඉලක්කම ලියවෙන මාර ගන්න. මේ බලන්න 23යි ඊළඟට 30 31 32 33 34 35 36 37 38 39 එච්චරයි නේද? තුනේ ඉලක්කම කීයයි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 13 පාරක් ලියවෙනවා තුනේ ඉලක්කම 20 සිට 50 දක්වා සංඛ්‍යා ලිවීමේදී. හරි නේද? රයිට්. අපි යමු ඊළඟට ප්‍රශ්නෙට 20. ගොවිපලක එළුවන් හා කුකුලන් කීයද? එළුව සහ කුකුළු 17ක් ඉන්නවා. මේ වගේ ප්‍රශ්නයකට උත්තර ලියනකොට පුතේ අපි චුට්ටක් කපටි වෙන්න ඕනේ. හරිද? මේ වගේ ප්‍රශ්නයකට උත්තර ලියනකොට එළුවන් සහ කුකුලන්ගේ පාදවල එකතුව 48යි. ඒ සිට එළුවන් හා තාරාවන් ගන්න පිළිවෙලින් හොයන්න කියලා තියෙනවා. එළුවන් හා තාරාව එළුවෝයි තාරාව කුකුල්ලෝ නෙමෙයි. එතකොට කපටි වෙනවා. වෙන උත්තර ටික වෙන් කරගන්න ඉස්සලා. 10යි 17යි එකතු කරොත් 27යි. ගන්න බෑනේ. ඒත් ගන්න බෑනේ. එහෙනම් 7යි 10යි නේද උත්තරේ? ආයෙ උත්තරින් එහාට හදන්න දෙයක් නැහැනේ. අංක දෙක උත්තරේ නිවැරදි නේද? පොඩි දෙයක් කරන්න තියෙන්නේ. උත්තරේ හදන්න ඉස්සලා පුතේ අපි කපියගේ තව බලමු ටක් ගාලා ඊගාව ගණන් ටිකක්. හදන්න මෙන්න මෙතන ගණන් ටිකක් තියෙනවා බලන්න. ඉසි 7 වෙනකන් සෙනුල කරා හොඳයි ඈ
හරි නේද? right. බලමු තියෙනවා. සාවි හදලා ඉවරයි නේද? සාවින්දි හංසිකා ඉවරද? ඉවර නම් පුතේ පිට කියන්නයි තියෙන්නේ. හරි. බලාගෙන යමු ටක් ගාලා. බලන්න වත්තක සිට කුකුලන් හා ගවයින් ගණන 10කි. කුකුල්ලු හා ගවයින් ගණන කීය? හරිද? ගවයන් ගණන. ගවයෝ 4ක් හිටියොත් 4යි. ගවයෝ 4යි. ඔක්කොම සත්තු ගණන කීයද? 10යි. 10යි කියලා කියන්නේ මෙතන ඉන්නේ 6යි. 6යි. 4 වරක් 4 16යි. එකතු කරනවා 6 වරක් 2 12යි. මේ දෙක කරාම 20යි 10යි 30යි 30 10යි 20යි 28යි නේද? පාදවල එකතු අපිට දීලා තියෙන කීයද? 28යි. එහෙනම් උත්තරේ එතනම තියෙනවනේ 28යි කියලා කියන්නේ එහෙනම් ගවයන් ගණන 4යි. ගවයන් ගණන 4යි පළවෙනි උත්තරේම අපිට ආවා. ඊගොල්ල රතු පාට. රතු පාට පබළු 20ක්. රතු 20යි. රතු 20යි නිල් පාට පබළු 10ක් තිබේ. නිල් 10ක් තිබෙනවා. රතු 20යි නිල් 10ක් තිබේ. ඉවත බලාගෙන, ඒ කියන්නේ පෙට්ටිය දිහා බලන්නේ නැතුව අහක බලාගෙන පෙට්ටියට අත දාලා පබළුව ගානේ ගන්නවා. හරිද? අනිවාර්යයෙන්ම රතු පාට පබළුවක් ලැබෙන්නේ කීවෙනි වතාවේ? පුතේ හිතන්න මෙහෙමයි. පළවෙනි පබළු 10 වූ පාටයි. 11 වෙනි පබළුව අනිවාර්යයෙන්ම රතු පාටයි. අංක 2 උත්තරය නිවැරදි. අපි හිතමු මේ ප්‍රශ්නේම මම මෙහෙම අහන්නම්. අනිවාර්යයෙන්ම නිල් පාට පබළුවක් ගත හැකි වන්නේ කීවෙනි අවස්ථාවේදීද? අනිවාර්යයෙන්ම හම්බෙන පබළුව නිල් පාටයි. ඒ කියන්නේ අපි හිතමු පළවෙනියට ගන්න 20ම රතු. පළවෙනි පබළුව නිල් පාට වෙනවා. මේකට වඩා එකක් වැඩි වුණොත් රතු, මීට වඩා එකක්. එහෙනම් ඊගා ප්‍රශ්නෙට අපි යනවා. ඒකේ දෙවෙනි ප්‍රශ්නය වාජනයක රතු පෑන් 7ක්ද නිල් පෑන් 6ක්ද තිබේ. රතු 7යි, රතු 7යි, නිල් 6යි. අනිවාර්යයෙන්ම රතු පෑන් දෙකක්. රතු දෙකක් ගන්න ඕනේ. රතු දෙකක් ගැනීමට ගත යුතු අවම පෑන් ගන්න. අවම පෑන් ගන්න. එහෙනම් පුතේ රතු දෙකක් ගන්න ඕනේ. එකක් ගන්න නම් රතු එකක් ගන්න නම් නිල් වලට වඩා එකක් වැඩිපුර ගන්නවා. 6ට වඩා පෑන රතු වෙනවා. එහෙනම් අපි හිතමු දෙකක් ගන්න නම් මේකට දෙකක් එකතු කරන්න. 6යි 2යි 8යි. මේ දෙක එකතු කරාම උත්තරේ කීයද? 8 වෙනි අවස්ථාවේදී අනිවාර්යයෙන්ම ලැබෙන්නේ රතු පෑන් දෙකක්. පැහැදිලිද? රතු පෑන් ළඟට බලන්න 24 වෙනි ප්‍රශ්නේ. 24 වට්ටියක රතු පාට මල් 10ක්ද නිල් පාට මල් 12ක්ද? රතු 10යි නිල් 12යි 12ක්ද? සුදු පාට 13ක්. සුදු 13යි. සුදු 13යි. දැන් වට්ටිය දිස නොබලා රතු මලක් ගැනීමට ඉවතට ගත යුතු. වට්ටිය දිහා බලන්නේ නැතුව රතු පාට මලක් ගන්න ඕනේ. මේ දෙක එකතු කරන්න. 20යි රතු මලක් ගැනීම සඳහා ගත යුතු අනිවාර්යම අවස්ථාව වන්නේ මේ දෙක 20යි 25යි 1යි 26. 26 වෙනි අවස්ථාවේදී ලැබෙන මල අනිවාර්යයෙන් අපි ගත්තොත් එහෙම මේකේ මෙහෙම වෙනවා. රතු පාට මලක් ගන්නවා නම් මේ දෙකේ එකතුවට එකක් වැඩි කරන්න. වැඩි වෙන්න ඕනේ. 20යි 22යි 1යි අපි හිතමු නිල් පාට ගන්න නම් මේ දෙක එකතු කරා 20යි 20යි 23යි 27. පැහැදිලිද? එතකොට ඕක පුතේ අහඹු අවස්ථාව විතරයි. සමානලාට ඉස්සෙල්ලා මත දාලා ගන්නව රතු පාට අහන ප්‍රශ්නෙත් එක්කනේ අපිට උත්තරේ ලියන්නේ. ඒ නිසා අපිට ඉන්නේ තාර්කික බුද්ධියත් එක්කයි ලියන්න වෙන්නේ. සතිය. හරි නේද? right. අපි යමු ඊළඟට තව ප්‍රශ්න 10ක් තියෙනවා ඒක නේද? ඊගාව ටිකක් බලමු ටටක් ගාලා. බෝල කතන්දරෙමයි තියෙන්නේ. ඒකෙත් ලියන්න 28 වෙනි ප්‍රශ්නේ දක්වා ලියන්න. ලයිට් කැපුවා නේද? සිත් මිට ලයිට් කපලා නේද? ශාලිනි පේපරේ ඉවරයි. හොඳයි ඈ. නවීෂ මදුසාන් කළුවරේ. පුතේ අමාරුවෙන් හරි කමන්නේ ඉගෙන ගන්න. ජීවිතේ ගොඩ යන්න.
net meet නම් light ඇවිල්ලා දැන් net me නිදිමතේ. නේද net me? වෙනුරි හරිද හදලා ඉවරද? සිත්මි විදුල චමත්කි අභිෂේකා ඉවරයි නේද? චමත්කි නම් කොයි වෙලාවෙ තිනා වෙලානේ ඉන්නේ නිදිමත නැහැ. හරි. අපි බලාගෙන යමු පුතේ මේ ටික ටට්ටක් ගාලා එනවා. බලන්න පළවෙනි ගානේ ඉඳලා 25 වෙනි එක. මල්ලක රතු පාට වීදුරු බෝල 8යි, රතු 8යි, නිල් පාට වීදුරු බෝල 10යි. රතු 8යි 10ක් තියෙනවා. හරිද? කොළ පාට වීදුරු බෝල 12ක් තියෙනවා. කොළ 12යි. කොළ 12ක් තියෙනවා. අනිවාර්යයෙන්ම රතු පාට වීදුරු බෝලයක් ලැබීමට ඉවතට ගත යුතු බෝල ගණන. රතු පාට වීදුරු බෝලයක් ගැනීමට ඉවතට ගත යුතු බෝල ගණන. රතු පාට එකක් ගන්න නම් අනිවාර්යයෙන්ම රතු වෙන්නේ මේ දෙකට එකතුවට වඩා එකක් වැඩි. මේ 20යි 22යි 1යි 23 වෙනි අවස්ථාවේදී අනිවාර්යයෙන්ම රතු එකක් එනවාම තමයි. හරි? තමයිලාට ඉන්නේ නැති වෙන්නත් පුළුවන්. හරිද? ඇයි මොකද අරගෙන ඉස්සෙල්ලම ගත්ත ටික රතුම ආවොත් එහෙම රතු ඒවා ඉවරයි. එහෙම වෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. රාන පොළ නිල් වුණොත් එහෙම නැත්නම් ඊගාවට ගන්න 12 කොළ පාට වුණොත් ඊළඟට එන්නේ අනිවාර්යයෙන්ම රතු. හරි? ඒකයි ඔය කියන්නේ. හරිද පුතේ? සමහරලාට ඉස්සෙල්ලම ගන්න 8ම රතු වෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි අපිට අහලා දෙන විදිහට උත්තරේ ලියන්න ඕනේ. බෑග් එක දොඩම් ගෙඩි 9යි, ඇපල් ගෙඩි 13යි, අඹ 15යි. දොඩම් 9යි, ඇපල් 13යි, අඹ 15යි. අඹ 15ක් තියෙනවා. හරි? ඒතර බෑග් එක දෙස නොබලා අඹ ගෙඩියක් ලබා ගැනීමට කී වාරයක් නිකන් ගන්නද? දොඩම් 9යි මේ දෙක එකතු කරන්න. මොකද දොඩම් නැත්තේ කියලා ඇහුවොත් තවාරයට කියලා මේ දෙක එකතු කරන්න. 13යි 9යි 13යි 7යි 20යි 20යි 2යි 22යි මේ දෙකේ එකතුවට වඩා එකක් වැඩි වෙන්න ඕන. 22යි 1යි 23 වෙනි අවස්ථාවේදී අනිවාර්යයෙන්ම ලැබෙන්නේ අඹ ගෙඩිය. සමහරවිට දොඩම් වෙන්නේ ඉස්සෙල්ලාම ගන්න එකට අඹ 15ම ආවොත් එහෙම. හරි? ඉස්සෙල්ලාම ගත්ත ඒවාට අඹ 15 වෙන්නත් පුළුවන්. හැබැයි පුතේ ප්‍රශ්නෙත් එක්ක අපි අහන්නේ කොහොම ගත්තත් අනිවාර්යයෙන්ම ඉන්නේ කොයි වෙලාවෙද කියලා අහන්නේ. ඒ කියන්නේ 23 වෙනි අවස්ථාවේදී අනිවාර්යයෙන්ම අඹ ගෙඩියක් ලැබෙනවා. ඊළඟට 27 එක්තරා වර්ෂයක ඔක්තෝබර් 16 සිකුරාදා ඔක්තෝබර් 16 සිකුරාදා අදා දිනයේ එම වසරේම නොවැම්බර් 16 ඔක්තෝබර් 16 සිකුරාදා දිනයකි නොවැම්බර් 16 නොවැම්බර් 10යි 20යි 30යි 33යි නේද? අපි බලමු මේකේ. ඔක්තෝබර් 16 සිකුරාදා නම් 16යි 7ක් එකතු කරන්න. 16 4යි 20යි 23 සිකුරාදා 23යි 7යි 30 සිකුරාදා 31 සෙනසුරාදා 31 සෙනසුරාදා 1 ඉරිදා. 1 ඉරිදා නම් 7 ඉරිදා sorry 7යි 15 ඉරිදා එනම් 16 කවද්ද සඳුදා 16 සඳුදා නොවැම්බර් 16 සඳුදා. අංක 2 උත්තරේ නිවැරදි. 28 වෙනි ප්‍රශ්නය අගෝස්තු 1 සිකුරාදා එම මාසයේ අන්තිම දිනයට යෙදෙන දවස වන්නේ සිකුරාදා 1 සිකුරාදා නම් මාසයේ අවසාන දිනයට යෙදෙන දිනය. අගෝස්තු 1 අගෝස්තු 31ක් තියෙනවා. 1 සිකුරාදා නම් සිකුරාදාවල් තියෙන 1යි 7යි 8යි 7යි 15යි 7යි 22යි 7යි 29යි 30යි 31යි 30 සෙනසුරාදා 31 කවද්ද ඉරිදා 31 ඉරිදා. හරි නේද? හරිද? හරි ඊට පස්සේ පුතේ අවසාන ගණන් 4 5 29 30 මේකත් හදමු. මේ ඔයාලට එන්න පුළුවන් ගැටලු ඒකයි මම මේ දෙන්නේ පොඩ්ඩක් ගැටලු වලට පුරු වෙන්න ඕනේ. මොන තරම් ගැටලු පන්ති වලට ගියත් ළමයි වරද්දන්නෙම පළවෙනි ප්‍රශ්න පත්‍රය. පළවෙනි ප්‍රශ්න පත්‍රය අමාරුයි. ඒකටම තමයි අපි try කරන්න ඕනේ. හරිද? බැරි දේ ඉලක්ක කරන්න ඕනේ. ඔයාලා පළවෙනි දෙවෙනි ප්‍රශ්න පත්‍රයෙන් මම දන්නවා
කොහොම ලිව්වත් ඔයාලා ලකුණු 80ක් දාගන්න පුළුවන් ඔයාලට දෙවෙනි ප්‍රශ්න පත්‍රේ කොහොම කරලා හරි ලකුණු 80කට යන්න පුළුවන්. හරිද? ඒකට බොහොම පොඩි වැඩ ටිකක් තියෙනවා. ඒකට මම ඔයාලා හදන්නම්. ඉස්සරහට මම පුහුසරුත් පන්තිය කරනවා. මම ඉස්සරහට සැප්තැම්බර් මාසෙ ඉඳලා දෙවෙනි පේපර් එකටත් මම දවසක් දාලා කරන්න. හරි? විසිහත වැරදි. ඇයි හතර? හසල කැමරා ඔන් කරලා තියෙන්නේ. හසල හසල හේතුවත් එක්ක කියන්න පුළුවන්ද? නෑනේ. හරි මේක හදාන්න පුතේ මේ ටික ටක් ගන්න. සෙනුල ඉවරයි නේද? හරි. විසිහත මේ හසල හරි. ඒ විදිහට හදන්න ලේසි. නැත්නම් මේක පුතේ කෙලින්ම 16ට 3ක් එකතු කරා නම් එනවා. 16 කියන්නේ සිකුරාදානේ. සිකුරාදාට දවස් 3ක්. සෙනසුරාදා ඉරිදා සඳුදා. උත්තරය සඳුදා. එහෙම කෙටි ක්‍රමයකට යන්න එපා. මොකද සමාල්ලාවට දැන් ඔක්තෝබර් මාසේ 31ක් තියෙනවා. හැබැයි නොවැම්බර් මාසේ 30යි තියෙන්නේ. එහෙම වුණොත් එහෙම නොවැම්බර් 16 සඳුදා වුණාට දෙසැම්බර් 16 වෙන්නේ අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා නෙමෙයි. හරි නේද මේ ටිකත්? අපි බලමු ඒක. 27. එක්තරා වර්ෂයක ඔක්තෝබර් 16 සිකුරාදා දිනේ. ඒක හරිනේ 27 ඇදුවන්නේ. 27 28 ඉඳලා දුන්නේ නේද? 28ත් අපි හදුවා 29. දින 31ක් සහිත මාසයක බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා දින 5 බැගින් තිබේ. දින 31ක් තියෙන මාසයක නම් පුතේ 1 2 3 බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා. හරිද? බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා වල් 5 බැගින් තියෙනවා. මේ බලන්න 1යි 1යි 7යි 8යි 7යි 15යි 7යි 22යි 7යි 29. එතකොට මෙතෙන් එනවා 30යි 31යි. මේ බලන්න එතකොට 2 8 9 16 23. මෙතෙන් ගත්තොත් එහෙම 10 17 24 31. කොහොමනේ ඉන්නේ? බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදාවල් 5 බැගින් තියෙනවා. එම මාසේ 4 වනදා දිනයට යෙදෙන දවස. 4 වෙනිදා ඉන්නේ 1 2 3 එහෙනම් මේක 4 කවද්ද? සෙනසුරාදා. 4 වෙනිදා සෙනසුරාදා. හරිද? පැහැදිලිද? 2012 ජනවාරි 1 ඉරිදා දිනයක් නම් එම වසරේ දෙසැම්බර් 31 දිනයේ කවදා? 2012 මේක හරි නේද?
2012 ජනවාරි 1 ඉරිදා 2012 කියලා කියන්නේ පුතේ අපි අධික අවුරුද්දක්ද නැද්ද කියලා බලන්න 2012 බෙදන්න 4න් 4 වරක් 5 20යි බිංදුවයි 12ට 4 වරක් 3යි 503යි. එහෙම නැත්නම් පුතේ මම ඔයාලට පුංචි දෙයක් කියලා දෙන්නම්. මෙහෙම අපි ගත්තොත් එහෙම ඕනම සංඛ්‍යාවක් අපිට 4න් බෙදෙනවද කියලා බලා ගන්න පුළුවන්. මෙන්න මේ අවසාන ඉලක්කම් දෙකෙන් කියවෙන සංඛ්‍යාව 4න් ඉතුරු නැතුව බෙදෙනවා නම් මේක 4න් බෙදෙනවා නම් මුළු සංඛ්‍යාවම 4න් ඉතුරු නැතුව බෙදෙනවා. ඒ කියන්නේ 12 4න් බෙදෙනවා කියන්නේ 2012 කියලා කියන්නේ අධික අවුරුද්දක්. අධික අවුරුද්දක් නිසා ජනවාරි ආරම්භක දිනය ඉරිදා නම් ඉරිදාට පහුවදා තමයි මොකද්ද අවසාන දිනය වෙන්නේ නේද? සාමාන්‍යයෙන් අධික නොවන අවුරුද්දක නම් ආරම්භක දිනයම තමයි අවසාන දිනය බවට පත් වෙන්නේ. අධික අවුරුද්දක් වුණොත් ඊට පහුවදා. ඒ නිසා ඉරිදායින් පටන් ගන්න දවසක් නිසා 2012 දෙසැම්බර් 31 වෙනිදා වෙන්නේ සඳුදා දිනය. අපි හිතමු මේක අධික අවුරුද්දක් නෙමෙයි නම් ඉරිදායින් පටන් ගත්තා නම් අවසාන වෙන්නේ ඉරිදායින්ම තමයි. 2016 ජනවාරි 1 අඟහරුවාදා නම් 2018 දෙසැම්බර් 31 කවදාද? ඔන්න 2016 ජනවාරි 1 අඟහරුවාදා. 2016 කියලා කියන්නේ මේ බලන්න. 2016 16 4න් බෙදෙනවා 4යි. ඒ කියන්නේ මේක අධික අවුරුද්දක්. 2016 ජනවාරි 1 ජනවාරි 1 අඟහරුවාදා නම් දෙසැම්බර් 31 දෙසැම්බර් 31 ජනවාරි 1 අඟහරුවාදා නම් දෙසැම්බර් 31 කවද්ද බදාදා. හරි දෙසැම්බර් 31 බදාදා. මේ 2016 2016 2016 2017 මේක වෙනස්. 2018 ජනවාරි 1 බ්‍රහස්පතින්දා දෙසැම්බර් 31ත් බ්‍රහස්පතින්දා 2018 ජනවාරි 1 සිකුරාදා 2018 දෙසැම්බර් 31 සිකුරාදා. මේ බලන්න අධික අවුරුද්දක් වුණොත් එහෙම ආරම්භක දිනයට පහුවදා අවසාන දිනය. අධික නොවන අවුරුදු වල ආරම්භක දිනයම අවසාන දිනය බවට පත් වෙනවා. එහෙනම් කවද්ද? 2018 දෙසැම්බර් 31 සිකුරාදා. හරි නේද ඒක? හරි. අපි මේකට යමු. DL සටහන ඇතුළෙන් අසායිති ප්‍රශ්න වලට පිළිතුරු තෝරා යටින් ඉරක් ගන්න. බානෝගත හදන්න.
හරි නේද? ඉවරයි නේද? right. මේකේ බලන්න පුතේ ඇපල් ගෙඩි දෙකක හා අඹ ගෙඩි හතරක මිල. මේ බලන්න ඇපල් ගෙඩි දෙකක හා අඹ ගෙඩි හතරක මිල අහන්නේ. හරිද? දැන් එහෙනම් ඔයාලට මම මේකේ පුංචි දෙයයි තියෙන්නේ. හරි ලේසි දෙයක්. මොකද්ද? ඇපල් ගෙඩි දෙකක හා අඹ ගෙඩි හතරක මිල. ඇපල් ගෙඩි දෙකයි අඹ ගෙඩි හතරයි. 132 ගුණ කරන්න. 132 ගුණ කරාම ඇපල් දෙකයි අඹ හතරක් වෙනවා නේද? හරි? පුංචි උත්තරයක් එන්නේ නේද? ලේසියෙන්ම උත්තරේ එනවා නේද? දැන් ඕක සමහරව එක ඇපල් ගෙඩියට කීයද අඹ ගෙඩියට කීයද කියලා ඕක රට වටේම ඇවිදවිද හොයනවා. එහෙම හොයන්න දෙයක් නැහැ. කෙලින්ම 132කින් ගුණ කරන්න. අඹ දෙකයි ඇපල් අඹ හතරයි ඇපල් දෙකක් වෙනවා. ඒ කියන්නේ අංක දෙක උත්තරය නිකම්ම එනවා නේද? 130 ඒව දෙකක් 260යි. ඇපල් ගෙඩි 6ක හා අඹ ගෙඩි 9ක මිල. මේ දෙක එකතු කරන්න. ඇපල් ගෙඩි 6ක හා අඹ නෑ sorry මේ දෙවෙනි උත්තරය පළවෙනි උත්තරය මේක ಗುಣ කරන්න 3න් ඇපල් ගෙඩි 2ක හා ඇපල් ගෙඩි 6ක හා අඹ ගෙඩි 9ක මිල එනවා. ඔක 3න් ಗುಣ කරා. අඹ ගෙඩි 3 3න් ಗುಣ කරාම 9යි ඇපල් 2 3න් ಗುಣ කරාම 6යි. 220 3න් ಗುಣ කරාම රුපියල් 660යි නේද? අංක 3 උත්තරය. ලේසියෙන්ම උත්තරය. ඇපල් ගෙඩියක හා අඹ ගෙඩියක මිල කීයද? බලන්න පුතේ මේ 220න් 130 අඩු කරන්නකො. 220න් 130 අඩු කරාම ඇපල් ගෙඩියක හා අඹ ගෙඩියක මිල එනවා නේද? ඉතුරු වෙන්නේ අඹ ගෙඩි දෙකට අඹ ගෙඩි දෙක අයින් වෙනවා. ඇපල් ගෙඩි දෙකට ඇපල් ගෙඩි දෙක අයින් වෙනවා. එහෙනම් 220න් 130 අඩු කරාම රුපියල් 90යි නේද? හරි? ප්‍රශ්න දෙක හරි ලේසි ඒ වුණාට මම මේක දීලා හිටන් ළමයි ටිකක් හැදුවා පැය භාගයක් තිස්සේ ඔය ගණන් දුන්නා. හරි? චූටි දෙයක් තියෙන. එකම දේ තමයි පුතේ ප්‍රශ්නය කියවන්න, තේරුම් ගන්න, අවබෝධ කරගෙන ගණන් හදන්න ඕනේ. ගණිත ගැටළු වල තියෙන ප්‍රශ්නේ ඕකයි. හරිද? ඔයාලා මම දන්නවා පුංචි කාලේ ඉඳලා ගණිත ගැටළු පන්ති 1000 ගානකට ගිහිල්ලා නේද? ගණිත ගැටළු 1000 ගානක් හදලා තියෙනවා. හැබැයි ඉතින් ඒත් ඉතින් තාම වරදිනවා. හරි? හේතුව තමයි එකම හේතුව පුතේ අවබෝධයෙන් කියවන්න තියෙන්නේ. කියවනවා නම් කියවලා කරන්න. කියවන්න. හරිද? ප්‍රශ්නේ හොඳට කියවලා මොකද්ද මේකෙන් අහන්නේ කියන එක තේරුම් අරගෙන හදන්න. එතකොට නිකම්ම උත්තරේ එනවා. හරි. අපිට තියෙනවා පළවෙනි ප්‍රශ්න පත්‍රයක් මෙන්න මෙහෙම දාලා. මේක ඉවරයිනේ. මට මේකේ උත්තර 34න් 34ම හරියයි. කොහොම බලන්න. 34න් 34ම හරියයි. සාවි. 34න් 30කට වඩා හරියයි. 34න් 30කට වැඩිය හරියයි. මේ හොඳයි දෙව්මි. හරි. විදුල හොඳයි. සෙනුල 32යි හොඳයි පුතේ. හරි. අනිත් අයත් මට දාන්න සලනි කීයද? නෙත්මි හොඳයි. සිත්මි හොඳයි. විදුල හොඳයි. නවීෂ් කවීෂ හරි. සඳුපමා හොඳයි පුතේ. ඔව්. ශාලනි හොඳයි පුතේ. රයිට්. ජනින්දු හොඳයි. හරි මේකේ ඊගාවට තියෙන පුතේ මම මෙන්න මේ ප්‍රශ්න පත්‍රය කරලා තියෙන්නේ. එන්න අමාරුයි වගේ කට්ටියට. බයිනවා ඉතින් මේ සෙල්ලත් ඕනේ තරම් පන්ති දා ගන්නවා කියලා බැන බැන ඉන්නවා නේද? මේක කරලා තියෙන්නේ. මේ පේපර් එක කරලා තියෙන්නේ. ඔක්කොම කරාද? සාවි තනුජ විදුල සෙනුල ශාලනි
හරි. මම මේක ටක් ගාලා කතා කරගෙන යන්නම්. හරිද? බලා ගන්න පුතේ. මුලින් දැක්කන රූපය සමග සමීප සම්බන්ධයක් නොදක්වන රූපය තෝරා යටින් ඉරක් අඳින්න. ඒතර මේකේ බලන්න පළවෙනි එකේ ඉඳලා බලාගෙන යන්න. පළවෙනි එකේ තියෙන්නේ බාඳුරා. බාඳුරා කියලා කියන්නේ මාංශ භක්ෂක. ඊළඟට තියෙන්නේ කඳුල ඇස්ස. ඒ කියන්නේ මාංශ භක්ෂකයි නේද? මේ පියනතොට සතෙක් ආවම වහ ගන්නවා. ඊළඟට තියෙන්නේ රෝස. රෝස කියලා කියන්නේ මාංශ භක්ෂක නෙමෙයි. ඊගාට තුන්වෙනි එක නිල් මොන රැස්ස. ඒකත් මාංශ භක්ෂකයි. එහෙනම් නොගැලපෙන සම්බන්ධයක් නොදක්වන රූපේ අංක 2. හරි? අංක 2 උත්තරය නොදක්වන්නේ. ඊගාට කූඹියා කියලා කියන්නේ කෘමි සතෙක්. එහෙනම් කූඹියාට පාද 6ක් තියෙනවා. මකුළුවාට පාද 8ක් තියෙනවා. නොගැලපෙන සම්බන්ධයක් නැති උත්තරේ අංක 1 මකුළුවා. ඊගාවට මේ බත් කූරක් කියලා කියන්නේ කෘමි සතෙක්. කැරපොත්තා කෘමි සතෙක්. එනිසා සම්බන්ධයක් නැති සතා කවුද? කුරුමිනියා මේකේ ඉන්නේ. කුරුමිනියා කෘමි සතෙක්. මේක සම්බන්ධයක් නැති සතා අංක 1 මකුළුවා. පාදයක් කියන වගන්තිය සඳහා ආදේශ කළ හැකි තනි පදය තෝරන්න. පඳුරු යනුවෙන් හඳුන්වන්නේ පඳුරු කියලා කියන්නේ ඔයාලා සිංහල පොතේ තියෙනවා මේකේ තේරුම තෑගි. තෑගි. පඳුරු කියලා කියන්නේ පුතේ තෑගි. ඊළඟට බණ්ඩියදී යන පදයේ තේරුම. බණ්ඩියදී කියලා කියන්නේ පීදීගෙන එන බඩක් මෙන් ඉදිරියට නෙරු. හරි? ගොයම බණ්ඩියදීලා කියලා කියනවනේ නේද? අංක 1 උත්තරය. අක්ෂර වින්‍යාසයේ නිවැරදි පදේ බරපතල කියනකොට උන්න හොඳ ප්‍රශ්නයක්. 1ද 2ද 3ද නිවැරදි උත්තරය. එක ප්‍රශ්නයේ 3 නිල් මොන රැස්ස පුතේ? මාංශ භක්ෂක ශාක වර්ග මං කියලා දුන්නානේ පරිසරයේ පන්තියේදී. නැද්ද? නෑ මං කියලා දුන්න මම මතකයි. මේකට උත්තරේ කියන්න බෑන කවුද කියන්නේ? බරපතල කියන එකේ බරපතල හානියක් වෙන්නේ ඉස්සෙල්ලා. නිවැරදි වෙන්නේ කොයි එකද? 1ද 2ද 3ද? අන්න බරපතල ප්‍රකාශයක්. බරපතල විදියට වැරදි පුතේ ඕක. ඔව්. ගොඩාක් අය බරපතල කියන එක බරපතල ලයන මූර්ධජය අලුතෙන් දීලා තියෙන වචන ඔයාලට බරපතල කිව්වම ලයන මූර්ධජය. ලයන දන්තජ තමයි ඉස්සර ලිව්වේ. දැන් මූර්ධජය. ඉස්සර ඒවා හරියන්නේ නැහැ දැන්. හරි. ඊළඟ එක. බලන්න මේකේ ඔමරි පාන යන්නෙන් අදහස. කෙල්ලෝ ඔමරි පානවා නේද? ඔමරි පපා කොමල පපා කියලා දෙන්නේ නේද? ඔමරි පානවා කියලා කියන්නේ මොකද්ද? ගෑනු ළමුන්ගේ සිනාව ගමක නමක උසුළු විසුළු පෑම. උසුළු විසුළු පෑම ඈ ඔමරි පානවා කියලා කියන්නේ වඳුරන්ට ඔමරි පාන්න එපා කියලා කියන්නේ නේද? ඊටාම ලස්සන ජ්‍යාමිතික හැඩයේ ගෝලයේ බහුසිතෝ චින්තකයා පයිතගරස් අපි ඔබ ඉස්සෙල්ලා දවසකට කතා කරා නේද? පයිතගරස් නම් ගණිතඥයා අංක 2. පළමු රූපය සම්පූර්ණ කිරීම සඳහා ගැලපෙන කොටස තෝරන්න. මේකේ පුතේ රූපය සම්පූර්ණ කරන්න අංක 1ට ගැලපෙන උත්තරය අංක 2 උත්තරය ගැලපෙන්නේ නේද? පළවෙනි එකෙන් තුන්වෙනි එක ගැලපෙන්නේ නැහැ. පාසනාන් කවියේ හිස්තැන් සඳහා සුදුසු පද පේලිය තෝරන්න. පොඩි මල් කොළ තිබෙන ගහ සැලෙන ලෙසින් එහා මෙහා. පොඩි ළමයා පාසිනහා අවවාදෙට නැමෙයි වහා. කෝටුව දුටු තැනදි අහා අවවාදෙට නැමෙයි වහා. හොඳ ළමයා නොවතරහා අවවාදෙට නැමෙයි වහා. මොකක්ද ගැලපෙන උත්තරේ? එකක් ගැලපෙනවා, දෙකක් ගැලපෙනවා, තුනක් ගැලපෙනවා නේද? මොකක්ද ගැලපෙන එක? එක කියන අය කො බලන්න. 2 3. ඔව් මේ කවිය පාඩම් නැහැ. ඔන්න කවිය පාඩම් නැහැ. පාඩම් කරගන්න ඕනි කවිය ඕක සිංහල පොතේ තියෙනවා පුතේ.
සිංහල ඔයාලගේ අච්චු පොත ගන්න. අච්චු පොතේ බලන්න. පොඩි පල් කොළ තිබෙන ගහ සැලෙන ලෙසින් එහා මෙහා. හොඳ ළමයා නොව තරහා අවවාදෙට නැමෙයි වහා. නේද? ඒක නේද කවිය? ඔව්. මේ කවි පාඩම් කරගන්න පුතේ සිංහල අච්චු පොතේ පිටිපස්සේ තියෙන කවි ටිකක් තියෙනවා. ඔය හැම පාඩමක්ම අවසානයේදී බොහෝ පාඩම් වල කවි තියෙනවා. හරිද? ඒ කවි ටික පාඩම් කරගන්න. ඊට පස්සේ ඒවැය තියෙන කොටස් ටික කියව ගන්න. ඒ වයින් සමහර වෙලාවට කෙටි ප්‍රශ්නවලදී සමහර වෙලාවට ප්‍රශ්න අහලා තියෙනවා. හරිද? ඉස්සර කාලේ ඉරහඳ හෙවනේ ගහකොළ නැමදු මිනිසුන්නේ ඔබ දැන සිටියා වනාන්තරේ වගේ ඒකයි කළගුණ මෙනෙහි කළේ කියලා එහෙම කවි තියෙනව නේද? ලස්සන කවි තියෙනවා. ඒවා පාඩම් කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒව පුතේ අපිට ඕවට ලකුණු අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා ඒවා රැක ගන්න අනිවාර්යයෙන්ම මේ කරන්න. හරි? හරි. ඊට පස්සේ අපි යමු 10. ශාලාවක පුටු තබා තිබුණේ රවුමටිය. ඒ අංක එක පුටුවට මුහුණලා අංක 15 පුටුව තබා තිබුණි. පුටු එකිනෙකට මුහුණලා තිබුණේ නම් ඒ තිබු මුළු පුටු ගණන කීයද? මුළු පුටු ගණන අපි හදන්නේ. එක පුටුවට මුහුණලා තියෙන්නේ කීයද? එකට මුහුණලා තියෙන්නේ 15. බලන්න. එකට මුහුණලා 15. එහෙනම් දෙකට නම් කීයද? 16. තුනට නම් 17. හතරට 18. පහට 19. හයට 20. හතට 21. අටට 22. නවයට 23. 10ට 24. 11ට 25. 12ට 26. 13ට 27. 14ට 28. ඕ එහෙනම් මේ වගේ එකක් ආවම මොකද කරන්නේ? 15 කියන්නේ මැද අගය. දෙපැත්තේ සංඛ්‍යාවන් දෙකයි. මේ පැත්තට 14යි මේ පැත්තට 14යි. 14 වරක් දෙක කීයද? 28යි. උත්තරය 28. උත්තරය අංක 2 28. හරි. 11 වෙනි ප්‍රශ්නේ. එකම කාඩ්පතක එකම ඉලක්කම එක වතාවකට වඩා තිබෙනසේ කාඩ්පත් 10ක එක් ඉලක්කම බැගින් ලියා ඇත. කාඩ්පත් 5ක ඇති ඉලක්කම් වල එකතුව 10කි. ඉතුරු කාඩ්පත් 5 ඇති ඉලක්කම් වල එකතුවට තිබිය හැකි වැඩිම අගය කීයද? එකම ඉලක්කම කීයද? කීයද කියන්න පුළුවන්ද? එකම ඉලක්කම දෙපාරක් තියෙන්නත් පුළුවන්. එක වතාවකට වඩා තියෙන්න පුළුවන්. කීයද? විදුල කීයද? තනුජ කීයද? සාවින්දි, සෙනුල, දුලන්‍යා කීයද උත්තරේ? 35යි. පුතේ එකම ඉලක්කම ගණිතයේ තියෙන ඉලක්කම් ටික මතකද? ඉලක්කම් තියෙන්නේ දරුවනේ කීයද? ඌව ඉච්චර ලොකු දේවල් නෙමේ දරුවෝ. ලොකුවට හිතන්න එපා. ඉලක්කම් තියෙන්නේ 1 2 3 4 5 6 7 8යි 9යි. ඉලක්කම් තියෙන්නේ 9 නම් පුතේ. එක ඉලක්කම එක පාරකට වඩා යෙදෙන්න පුළුවන් නම් 9 ඉලක්කම යොදන්නකෝ. 5 පාරක් යෙදෙනවා. 9 වරක් 5 කීයද? 45යි උත්තරය. පුංචි දෙයක් නේ කියන්නේ නේද? එකම ඉලක්කම එකම වතාවට වඩා යෙදෙන්න පුළුවන් නම් බලන්න මේ ප්‍රශ්නේ. එකම ඉලක්කම එක වතාවකට වඩා තිබෙනසේ කාඩ්පත් 10ක එක් ඉලක්කම බැගින් ලියා ඇත. එක කාඩ්පතක එක ඉලක්කමයි නේද? කාඩ්පත් 5ක ඇති ඉලක්කම් වල එකතුව 10යි. කාඩ්පත් 5ක තියෙන ඉලක්කම් වල එකතුව 10යි. ඉතුරු කාඩ්පත් 5 ඇති ඉලක්කම් වල එකතුවට තිබිය හැකි වැඩිම අගය.
9 පහක් තිබ්බනම් 9 වරප්පා 45යි උත්තරේ. A රූපයට සමාන රූපයක් B රූපයේ ලබා ගැනීමට B රූපයේ සිදු කළ යුතු වෙනස්කම් ගණන කීයද? බලන්න ඔකේ කීයක් තියෙනවද කියලා. කීයක් තියෙනවද? අතින් පෙන්වන්න පුළුවන්. 4ක් තියෙනවා. සාවින්දිට 4ක් තියෙනවලු. අபிෂේකා චමත් කීයක් තියෙනවද? විදුල 2යි. සිත්මි 2යි. ඔව්. සෙනුල 4යි. ශලනි 3යි. බලන්න පුතේ මේකේ මේ කොලයක් අඩුයි. හරිද? ඊට පස්සේ සමනලයාගේ පිහාට්ටේ මෙන්න මෙතන. මේකේ මේ බලන්න මෙන්න මෙතන කොලේ කෑල්ලක් අඩුයි. සමනලයාගේ පිහාට්ටේ මෙන්න මෙතනත් කෑල්ලක් කැපිලා නේද? එතනත් කෑල්ලක් අඩුයි නේද? 2යි. අපව තව තියෙනවා බලන්න. මේ මෙතන වෙනස්කමක් තියෙනව නේද? 3යි. ඒතර වෙනස්කම් ගණන කීයද? ඊට වඩා වෙනස්කමක් උතන මන් පේන්නේ නැත. ඒතර වෙනස්කම් ගණන කීයද පුතේ? 3යි. අංක 3 උත්තරය ඈ. ඔව්. ශාලනි ජනින්දු හරි. හරි නේද? රයිට් අපි යමු ඉස්සරහට. 13 වෙනි ප්‍රශ්නයට කිසියම් වර්ෂයක් අධික අවුරුද්දක්ද නොවේද යන්න දැන ගැනීමට 4න් බෙදා බැලිය යුතුය. මෙම් ප්‍රකාශය සැම්විටම සත්‍ය වේ, සැම්විටම සත්‍ය නොවේ. ප්‍රකාශය හා එකඟ විය හැකිය. කීයද උත්තරේ? 1ද 2ද 3ද? කීයද උත්තරේ? අංක 2 පුතේ උත්තරේ. සැම්විටම සත්‍ය වෙන්නේ නැහැ. ඕනම සංඛ්‍යාවක පුතේ අවසානයේට බිංදු 2ක් යෙදෙනවා නම් ඕනම සංඛ්‍යාවක අග ඉලක්කම් 2 හැටියට බිංදු 2ක් ආවොත් මේ සංඛ්‍යාව 4ෙන් බෙදෙනවා. 23000 බෙදුවොත් 2300යි. 4ෙන් බෙදුවොත් එහෙම මේක 4ෙන් බෙදුවොත් මේ සංඛ්‍යාව 4ෙන් ඉතුරු නැතුව බෙදෙනවා. එහෙනම් ගණිතයේදී කියලා දෙනවා පුතේ ඔයාලගේ ඔය අයියලා අක්කලා ඉන්න ගෙවල් වල බලන්න 7 හෝ 8 මට මතක විදියට 7 පන්තියේ හරි 8 පන්තියේ හරි ගණිතයේ පාඩම් වල ඔන්න ඔය කාලය දිනය පිළිබඳව කියලා දෙනකොට මේක කියලා දීලා ඇති. 7ේදී 6 පන්තියට නෑ මම හිතන්නේ 7ේදී හරි 8ේදී හරි මේ වගේ සංඛ්‍යාවක් ආවොත් අපි ඒ සංඛ්‍යාව අධික අවුරුද්දක්ද නැද්ද කියලා බලා ගන්න නම් බෙදන්න ඕනි කියෙන්ද 400න් බෙදන්න ඕනේ. අවසානට බිංදු 2 තියෙන සංඛ්‍යා 400න් බෙදිය යුතුයි. හරි? ඒක ගණිතයේ නියමයක්. හරිද? ඒකත් මතක තියාගන්න ඔයාලගෙන් ඕක අහන එකක් නෑ අපව. මතක තියාගන්න. පාන් ගෙඩියක බර ග්‍රෑම් 1000කි. පාන් ගෙඩියක බර ග්‍රෑම් 1000කි. අම්මා එම පාන් ගෙඩිය සමාන කොටස් ලැබෙනසේ ස්ථාන 3කින් කපන ලදී. එක් කැබැල්ලක බර කොපමණද? කීයද? කීයද? netme දෙක ග්‍රෑම් 350යි. එයි ළමයිනේ අම්මා පාන් ගෙඩිය ස්ථාන කීයද සමාන කොටස් ලැබෙන ස්ථාන 3කින් කැපුවා. 3කින් කැපුවා නම් උදේ බලන්න පාන් ගෙඩිය මෙන්න ස්ථාන 3කින් කපනවා 1යි 2යි 3යි කෑලි කීයක් වෙනවද 1යි 2යි 3යි 4යි 14න් බෙදන්න ග්‍රෑම් 250යි. හිතන්න ඕනේ කලබලයට උත්තර දාන්න එපා චුට්ටක් හිතලා බලලා කරන්න ඕනේ. ස්ථාන 3කින් රූප සටහන ඇඳලා කටු වැඩ කරන්න කියන්නේ ඒකයි ගණන් හදද්දී. හරි.
ඒ නගරයෙන් පෙරවරු 10ට පිටත් වූ පැයට කිලෝමීටර් 60ක ඒකාකාර වේගයෙන් ගමන් කරන දුම්රියක් B නගරය බලා ගමන් කරයි. B නගරයෙන් පැයට කිලෝමීටර් මේක දන්නව නේද? 60යි 40යි එකතු කරාම පැයට කිලෝමීටර් 100යි නගර අතර දුර කිලෝමීටර් 200කි. 100න් බෙදුවාම 200 පැය දෙකක් යනවා මේ නගර අතර ගමන් කිරීම සඳහා. එතකොට මේ දුම්රිය දෙක එකට හමු වෙන්නේ පුතේ 10ට පිටත් වුණා නම් පස්වරු 12ට ඒ කියන්නේ පැය දෙකකින් හම්බ වෙනවා. හරි නේද? 15 16 වෙනි ප්‍රශ්නේ බලන්න. ඊයත රූප නිවැරදිව පෙළ ගැස්විට අර්ථවත් අදහසක් දැකිය හැකියි. නිවැරදිව පෙළ ගැස්වා ඇති ආකාරය. භාණ්ඩ ගන්න කඩේට ගියා. B ඊළඟට බඩු අරගෙන සල්ලි ගෙව්වා. D ඊළඟට බඩු ටික පැටවුවා ඊළඟට පිටත් වුණා. BDCA අංක දෙක උත්තරය නිවැරදි. දී ඇති රටාව අනුව හිස් කොටුවට ගැලපෙන පිළිතුර. බලන්න හිස් කොටුවට ගැලපෙන උත්තරය. මේකේ බලන්න පුතේ මෙන්න මේ කොටු දෙකක් පාට කළා. මේකෙත් කොටු දෙකක් පාට කළා. එහෙනම් මේකේ එන්න ඕනේ ඊගාව කොටුව දෙකම පාට කරලා නැති උත්තරය. මැද ත්‍රිකෝණයක් තියෙන්න ඕනේ. දෙකම පාට කරලා නැති උත්තරය කොයි එකද අංක එක උත්තරය නිවැරදි වෙන්නේ. හරිද? මේකේ උඩ දෙක පාට කරලා තිබුණාට මේකත් පාට වෙන්න ඕනේ කියලා බෑ. මේ රටාවක් තියෙනවා එන විදිහේ. හරි? ඒකත් එක්ක බලන්න. අංක එක උත්තරය එන්න ඕනේ. 18 පහත රූප දෙක විනිවිද පෙනෙන කඩදාසි දෙකක ඇඳ ඇත. මේ දෙක එක උඩ එක තිබ්බාට පස්සේ එන්නේ HNT නේද උත්තරේ අංක එක උත්තරේ HNT. ජනවාරි 1 වෙනිදා අඟහරුවාදා දවසකි 221 වෙනි දිනය කවදාද? 221 පුතේ එක අඟහරුවාදා නම් 221 හතෙන් බෙදමු. එක අඟහරුවාදා එහෙනම් 221 හතෙන් බෙදන්න 7 වරක් 3 21යි දෙකෙන් එකක් 1යි 11යි 21යි දෙකෙන් එක 11ට 7 වරක් 1 7යි 7න් 4ක් තුරුයි. එක අඟහරුවාදා දෙක ආවොත් බදාදා තුන ආවොත් බ්‍රහස්පතින්දා හතර ආවොත් කවද්ද? සිකුරාදා. හතරක් ඉතුරු වුණා නම් සිකුරාදා උත්තරය අංක 3 උත්තරය සිකුරාදා. හරි? 19 20. කාණුවක් කැපීමට මිනිසුන් දෙදිනකට දින 6ක් ගත වේ. එම කාණුව දින 3කින් කැපීමට 6 වරක් 3 දෙදෙනෙකුට 6 වරක් 2 12යි 3ෙන් බෙදන්න 12 උත්තරය මිනිසුන් 4 දෙනෙකි. ඇදෙට උත්තර ගන්න එපා මං ගැහුවට. අඩිරුවල තියලා මේක ලස්සනට කෙලින් උත්තරේ ගහන්න නැත්නම් උත්තරේ වැරදි ඈ. පහත රූපයේ ඇති ත්‍රිකෝණ සංඛ්‍යාව 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 16යි නේද? අංක 2 උත්තරේ. 17ට පුතේ උත්තරේ අංක 1. 18ත් 1 19 3 20 2 21 2. හරි? ළඟට අපි යමු 22 වෙනි ප්‍රශ්නයට. මේ දැක්වෙන සංඛ්‍යා අවරෝහණ පටිපාඩයට සකස් කිරීම සඳහා ඉලක්කම් කීයක පිහිටීම වෙනස් කළ යුතුද? සංඛ්‍යා ටික අවරෝහණ පටිපාඩයට 3යි 7යි 4යි බලන්න ඒක. අවරෝහණ කියලා කියන්නේ විශාල එකේ සිට කුඩා එක දක්වා. එතකොට තියෙන්නේ 3 7 4 5 6 1 2 8.
ඕමනේ තියෙන්නේ නේද? මේක වෙනස් කරන්නේ කොහොමද? මේ බලන්න 8 ගේනවා මෙතෙන්ට. 1යි 3 ගෙනියනවා අපි මෙහෙට ගෙනියනවා. බස් 8 අවරෝහණ කියලා කියන්නේ විසාර කියන්නේ 8. ඊට පස්සේ 6 මෙතෙන්ට ගෙනාවා 4 මෙතෙන්ට ගෙනියනවා. හරි? 6 මෙහෙට ගෙනාවා 4 මෙතෙන්ට ගෙනියනවා. ඊට පස්සේ මෙතෙන්ට ගේන්නේ කවුද? මෙතෙන්ට ගේමු අපි 3 මෙතෙන්ට ගේනවා 1 මෙතෙන්ට අරන්. ඊට බලන්න ඊටීම 8 මෙතෙන්ට ගෙනාවා 1යි ඊගාවට 3 මෙතෙන්ට ගෙනිච්චා 2යි 1 පස්සට ගෙනිච්චා 3යි මේක මෙතෙන්ට ගෙනාවා 4යි මේක මෙතෙන්ට ගෙනාවා 5යි. ඉලක්කම් 5ක ස්ථානීය පිහිටීම වෙනස් කළ යුතුයි චමත්කී නිදිමතයි වගේ නේද? සිත් පිටත් ඈනුම් යනවා නේද? හරි බලමු පුතේ. එහෙනම් උත්තරේ කීයද අංක 3 උත්තරය. පාඩයක් කෙනෙක් කිසියම් සංඛ්‍යා රටාවක. එම සංඛ්‍යා රටාව ඊළඟ සංඛ්‍යා. බලන්න පුතේ මේකට කියනවා ත්‍රිකෝණ සංඛ්‍යා. මේ 1යි 1යි 6යි. හරි. මෙතන 3යි 6යි 9යි. හරිද? ගාඩ් මෙතන යටට එන්නේ කීයද? 5ක් එන්නේ. 5 6ෙන් ගුණ කරන්න. මේ බලන්න දෙක ගුණ කරනවා දෙකට එකක් වැඩි සංඛ්‍යාව 3යි. දෙවරක් 3 6යි 6 දෙකට බෙදුවාම 3යි. මේක තුන්වෙනි එක නම් 3 ගුණ කරනවා 4ෙන් 3 වරක් 4 12යි 12 දෙකට බෙදුවාම මෙතන බෝල 6ක් තියෙනවා. මෙතන තියෙනවා 4යි 4 වරක් 5 20යි 20 දෙකට බෙදුවාම 10යි මෙතන බෝල ටික ඕනනම් ගනින්න 10ක් තියෙනවා. එහෙනම් ඊළඟට එන්නේ 5යි 5 වරක් 6යි 30යි 30 දෙකට බෙදුවාම එන්න ඕනේ කීයද පුතේ උත්තරය 15යි. අංක 1 උත්තරය 23 වෙනි ප්‍රශ්නයට. 24. ඉස්කොඩුවට ගැලපෙන සංඛ්‍යාව 4 වරක් 3 12යි 12 වරක් 2 24යි 1යි 25යි. 5 වරක් 2 10යි 10යි 9යි 19යි. 4 වරක් 3 12යි. 4 වරක් 4 16යි 3 වරක් 3 9යි. 6යි 9යි 25යි. 5 වරක් 5 25යි 2 වරක් 2 4යි 25යි 4යි 29යි. 6 වරක් 6 30යි 10 වරක් 10 100යි 100යි 30යි. 6 වරක් 6 36යි 10 වරක් 10 100යි 136යි උත්තරය. පැහැදිලිද ඒක හදන විදිය? දැන් නම් නිදිමතේ ඉන්නේ පා වෙලාද කොහෙද? තේරුන්නේ නැහැ. මතක හිටින්නේ නැහැ නේද? හරි මේකේ පුතේ මම ඊගාව එකේ ඉඳලා හදාගෙන යන්නම් හෙට ඔයාලට පැයක් අරගෙන. නැත්තම් ඔයාලා නිදිමතේ ඉන්නේ. තමාරුන්ට නිින්දක් ජීල්ලා. ඒතර මතක හිටින්නේ නැහැ. හෙට හවසට පැයක් ගමුද අපි? ආද? චමත්කි. ගැටලුවක් නැහැ. සිත්පි තමයි ඉතින් නේද දැන් නම් නිදිමතේ. හරි. කමන්නේ පුතේ නම් මම හෙට ඔයාලට පැයක වගේ කාලයක් අරගෙන අවසරයි ඕකේ 20 ඉඳලම කරන්න ටටක් ගාලා. ඔය ටිකයි තව ටිකක් අමතරව මොනවා හරි කරගන්න පුළුවන් වුණොත් කරමු අපි. හරි. එහෙනම් පරිස්සමෙන් ඉන්න. ආයිබෝන් සන්නයි සුබ රාත්‍රියක් හැමෝටම good night bye. I want. Bye bye. Bye bye.